අපි සාකච්ඡා කර මටවෙන ප්‍රශ්නේ තොරතුරු සහ sannivedana තාක්ෂණයෙහි භාවිතය ඉහළ යාම නිසා පහත ඉහළ යාමට පහත කවරක් දායකත්වයේ දුන්නද කියලා අහනවා වැඩිපුර. පළවෙනි එක තමයි අර්ධ සන්නායක තාක්ෂණයේ ශීඝ්‍ර ප්‍රගතිය තුළින් අඩු පිරිවැයක් සහිත දෘඩාංග වලට මඟ පැවැත්වීම. ඒක හරියනේ. අර්ධ සන්නායක නිෂ්පාදනය කරනවත් එක්කම කලින් තිබ්බ ස්විචර් ක්‍රමය අභාවයට තියෙන ස්විචර් ක්‍රමයේ භාවිතය අඩු වෙලා ඒ වෙනකොට අර්ධ සන්නායක භාවිතා කරන්න ගත්තා. ඒ වගේම ඒත් එක්කම වියදම අඩු වුණා වගේම වියදම අඩු දෘඩාංග නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඊළඟට පරිශීලක මිත්‍රශීලී මෘදුකාංග සහ අතුරුමුණත් පරිගණක වලට හඳුන්වා දීම. ඔව්. එතකොට එකක් තමයි. හැබැයි මේකෙන් අහන්නේ තොරතුරු සහ sannivedana තාක්ෂණේ භාවිතය ඉහළ යාම සඳහා කවරක් දායකත්වයේ දුන්නද කියලා. ඔව්. ඉතින් පරිශීලක මිත්‍රශීලී මෘදුකාංග අතුරුමුණත් හඳුන්වලා දෙනවත් එක්කම යූසර්ස්ලා වැඩි කැමැත්තක් දක්වා පරිගණක භාවිතා කරන්න. මුලදී ගත්තම පරිගණකවල භාවිතා වුණේ CLI නේ, command line නේම. ඉතින් ඒකෙන් graphical use ඒවට යද්දී ඒ වගේම පරිශීලක මිත්‍රශීලී user friendly interfaces එද්දී ගොඩක් අය කැමති වුණා. ඊළඟට පරිගණක සහ sannivedana තාක්ෂණය මුහුන් වීම හේතුවෙන් සුහුරු සහ ජංගම උපක්‍රම හඳුන්වලා දීම. ඒකත් හරිනේ. පරිගණක වගේම sannivedana තාක්ෂණය ඒ දෙක එකතු වුණාම පරිගණක වලට sannivedana තාක්ෂණය එකතු වුණාම අර ජාලගත කරන්න පුළුවන් වුණාම පරිගණක මෙවලම් අපි ඒවට කියන සුහුරු උපාංග කියලා. smart TV, smart fridge, smart washing machine, smart light, smart speakers, ඒ වගේම smart classroom, smart mugs, caps, smart school, smart home ඔය වගේ ඒ කියන්නේ අපේ තියෙන පරිගණක තාක්ෂණය මෙවලම් සම්බන්ධ කරන්න පුළුවන් නම් sannivedana උපාංග හරහා sannivedanaya කරන්න පුළුවන් නම් අනෙකුත් උපාංග සමග අපි ස්මාර්ට් කියලා කියනවා. ඉතින් ඒවත් එක්කත් එදිනෙදා ජීවිතේට පරිගණක භාවිතය වැඩි වුණා. එදිනෙදා ජීවිතේට පරිගණක භාවිතය වැඩි වුණා. ඒකත් එක්ක එහෙමනම් මේ ABC සියල්ලම දායක වුණා භාවිතය ඉහළ යෑමට. සුහුරු උපාංග කියලා ගත්තම සුහුරු උපාංග කියන එකේ දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕන සුහුරු උපාංග ගොඩක් තියෙනවා. එකෙන් එකක් බලන්න මේක අපිට ගන්න පුළුවන් smart bags, smart wallets. හරි. ඒ කියන්නේ බෑග් එකක් පවා අද වෙද්දී සම්බන්ධ කරන්න පුළුවන් GPS වලට තියෙන තැන හොයා ගන්න පුළුවන්, ලොක් කරන්න පුළුවන්, අන්ලොක් කරන්න පුළුවන්. තියෙන ස්ථානය ඩිටෙක්ට් කරන්න, ස්මාර්ට් ලොක් ෆෝන් එක භාවිතයෙන් ලොක් අන්ලොක් කරන්න, බැටරි charge කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒතර ස්මාර්ට් වොච් එකක් ගත්තම එයාට පුළුවන් අපේ අතේ දාගෙන ඉන්න ගමන් එයාට පුළුවන් අපේ heart beat එක, ඒ වගේම අපේ pressure change වෙනවා නම් ඒවා, ඒ වගේ දේවල් අපි දවසට වේදපු ප්‍රමාණය, burn කරපු කැලරි ප්‍රමාණය වගේ අපිට දේවල් දත්ත ලබා දෙන්න මේ වගේ ස්මාර්ට් වොච් එකකට පුළුවන්. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. ස්මාර්ට් වොලට් කියන පර්ස් එකක් ගත්තාම මේ පර්ස් එකටත් ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක දෙන්න පුළුවන්. ඒකෙනත් පුළුවන් අපිට ලොක් අන්ලොක් කරන්න, තියෙන තැන හොයාගන්න. ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් ස්මාර්ට් වොලට් එකෙනුත්. ඉතින් මේ වගේ පුංචි උපාංග වලට ස්මාර්ට් කැප් කියන කැප් එකක් පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න. ස්මාර්ට් හැට් කියලා ගමුකෝ අපි. මේ තියෙන්නේ හැට් එකකිනුත් අපිට පුළුවන් අර වගේ ඉන්ෆර්මේෂන් අපි traveling, music මේ වගේ දේවල් වලට යොදා ගන්න, කනෙක්ට් කරන්න, ඉන්න තැන හොයාගන්න යොදා ගන්න. ඒ වගේම තව අපි ගත්තොත් ස්මාර්ට් ring මුද්දක් පවා ගත්තම ඒ මුද්දට පවා ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක දෙන්න පුළුවන්. NFC near frequency කියලා කියන අපි near field communication කියලා කියනවා NFC NFC කියන තාක්ෂණය නැත්නම් NFC near field communication කියලා කියනවා. ඒකෙන් අපිට පුළුවන් ලොක් එකක් අරින්න, අන්ලොක් කරන්න වාහනයක්, එහෙම නැත්නම් කාඩ් එකක ඩීටේල්ස්, ඒ වගේම තව මොනවා හරි ඊමේල් එකක් යවන්න, කෝල් එකක් ගන්න,
ඔය වගේ දේවල් මේ රින් එකක ටච් එකකින් කරන්න ලං කරලා රින් එකක් ලං කරලා කරන්න පුළුවන්. ඉතින් ඒවා තමයි නියර් ෆීල්ඩ් කමියුනිකේෂන් කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කොම කියන්නේ ඩිවයිසස් ගොඩකට ස්මාර්ට්නස් එක එනවත් එක්කම මේ සුහුරූපාංග හැදෙනවත් එක්කම තොරතුරු තාක්ෂණයේ භාවිතය අතිශයින් ඉහළ ගියා. ඉතින් ඒ හින්දා අපි සාකච්ඡා කරපු විදිහටම මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ABC සියල්ලම user friendly interfaces ඒ වගේම semiconductor technology smart technology ඔය ඔක්කොම එකතු වෙලා තමයි පරිගණක තාක්ෂණය මෙච්චර මට්ටමකට ඔසවා තබලා තියෙන්නේ. ඊළඟට තියෙනවා HTML පෝරමයක්. login PHP වෙත සම්බන්ධ වීම සඳහා භාවිතා කළ හැකි නිවැරදි කේත පේළිය. මොකද්ද? මම කිව්වා මේක ඔයාලට ගෙදර try කරන්න කියලා. දෙවැනි එක සර්. දෙවැනි එක දෙක දෙවැනි එක තව උත්සාහ කරන්න. දෙවැනි එක හරි. දෙවැනි එක දැන් login.php ඉස්සරහින් ස්ලෑෂ් එකක් එන්න ඕනේ නැත්නම් ස්ලෑෂ් එක නැතුව තිබ්බොත් හරි. දැන් ඔක්කොම තියෙනවා ස්ලෑෂ් තියෙනවනේ. ඔක්කොම තියෙනවා ස්ලෑෂ් තියෙනවනම් ස්ලෑෂ් එක තියෙන එක තමයි අපිට ගන්න වෙන්නේ. ස්ලෑෂ් එක මුද ස්ලෑෂ් එක මේ ස්ලෑෂ් එක ගන්න සමහරට root symbol එක. root කියන එකටත් ගන්නවා මේ. මම පෙන්නන්නම් ඔයාලට. දැන් Linux වලදී නැත්නම් Mac වලදී පාවිච්චි වෙනවා. මේක root symbol එකට. go to folder එකේ මුලින් මේ තියෙන ඉරි කැල්ල මේකෙන් කියන root කියලා. මේ කියන root කියලා කියන C drive එක වගේ. root users කියලා ගම C users කියලා වගේ තමයි. එහෙනම් මේ root symbol එක විදිහටත් මේක පාවිච්චි කරනවා. ඉතින් එතකොට login.php කියලා නම විතරක් තිබ්බනම් හොඳයි. හැබැයි මේකත් ඔක්කොගෙම දීලා තියෙන හින්දා අපිට මේකත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. method get action get වෙන්න බෑ. action තමයි page එක. submit get වෙන්නත් බෑ. හරි. ඒතකොට දෙවෙනි එක තමයි මෙතන තියෙන උත්තරේ විදිහට ගන්න. හැබැයි අර root symbol එක නැතුව login.php දුන්නත් ප්‍රශ්නයක්. හරි. ඊළඟට මට කියන්න 10 වෙනි එක. 10 වෙනි එකත් උත්සාහ කරන්න. 10 වෙනි එකේ මොකක්ද උත්තරේ? HTML PHP ඔය වගේ තමයි මේ ටික අහලා තියෙන්නේ 9 10 ප්‍රශ්න. link එකක් 10 වෙනි එකේ කියන්නේ Department of Examination යන පද සඳහා ඒකකාරී සම්පත් නිශ්චාදකයක් භාවිතයෙන් අධිසන්ධානයක් නිර්මාණය කිරීම සඳහා පාත් දෙකන කුමන කේත පේළිය නිවැරදි වර්ණයද කියලා. doe.index.html කියන එක ඒ මේකට link එකක් දෙන්නයි කියන්නේ. ඕකද හරි කියලා? ඕකද? කරේ නැද්ද? මම ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලාම කිව්වෙත් ටිකක් ඉක්මනට ඒතකොට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට දෙවෙනි එක සර්. දෙවෙනි එක href equal හරි. දෙවෙනි එක තමයි උත්තරේ. පළවෙනි එකේ වැරද්ද වෙන්නේ href කියලා දෙන්න ඕන link එක. හරි. ඒක දීලා තියෙන අනිත් පැත්තට. දෙවෙනි එක හරි. href කියලා link එක දීලා ඒකට යන්න ඕන display වෙන්න ඕන text එක තමයි ඊට පස්සේ. href ඊළඟ එකත් හරි. alt දුන්නට ප්‍රශ්නයක් නෑ. හැබැයි text එකේ පෙන්වන්න ඕන මොකද්ද display වෙන්නේ කියලා tag දෙක අතරේ content එක විදිහට Department of Examination තියෙනවා. ඒ හින්දා SRC දෙන්නේ නෑ. SRC නෙමෙයි IMG SRC නම් පාවිච්චි වෙන image වලට. ඒ හින්දා මේ දෙකම වැරදි. ඒකට දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. මට කියන්න පෝරමයක් සම්බන්ධයෙන් get වලට අමතරව පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? method එක get නොවේ නම් දාන්න පුළුවන් අනෙක් method එක මොකක්ද?
get හැරෙන්න පාවිච්චි කරන්න පුළුවන් අනෙක් method එක. ඔව්. නදුන් මොකද්ද get හැරෙන්න පාවිච්චි කරන්න පුළුවන් අනෙක් එක? ඒක මතක නෑ සර්. ජයනි මතක නෑ. මතක නැහැ. හොඳයි ඉතින්. එක්සෑම් එකට යන ළමයි නේද? get හැරෙන්න පාවිච්චි කරන්න පුළුවන් post. get වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් post. හරි මම දැන් මතක් කරන්නේ මට get post අතර වෙනස කියන්න පුළුවන්. get එකේ post එකේ වෙනස මොකක්ද? get එකේ post එකේ වෙනස. ඔව්. වෙනසක් නැද්ද? වෙනසක් තියනවද? තියනවා නම් මොකද්ද වෙනස? get and post. ඔව්. get කිව්වොත් මොකද වෙන්නේ? post කිව්වොත් මොකද වෙන්නේ? action එකෙන් මොකද වෙන්නේ කියන්නකෝ. හරි action එකෙන් මොකද වෙන්නේ? එහෙමනම් මට හිතෙනවා උත්තර බලලත් දන්නේ මේව හොයාගත්තේ කියලා. action එකෙන් මොකද වෙන්නේ? නදුන් action එකෙන් මොකද වෙන්නේ? ලසින්දු මොකද වෙන්නේ action එකෙන්? ලසින්දු action එකෙන් මොකද වෙන්නේ? මට ඇහෙන්නේ නැහැ. ජයනි ඒක මතකත් නැහැ. එතකොට කොහොමද උත්තරේ දුන්නේ? උත්තරේ දුන්නා නේද මේකට? ඒක මතකත් නැද්ද? එහෙමනම් සාධාරණයි. උත්තරේ දුන්නා කියලා මතකද? ඒක මතකත් නැහැ වගේ. ලියා ගන්න ඕක බලන්න HTML forms. HTML forms. මොනවාටද HTML forms පාවිච්චි වෙන්නේ? අය නදුන්. ඒක මතකත් නැද්ද? HTML forms යොදාගන්නේ මොනවද? ලියා ගන්න පරිශීලකයාගෙන් අපරාධ කියලා ඉතල මට ඔයාලට තියරි කියන්න. රිවිෂන් එකම කරා නම් හරි. පරිශීලකයාගෙන් ආදාන ලබාගෙන ඒවා පරිශීලකගේ පරිශ්‍රයේදී හෝ සේවා දායකගේ පරිශ්‍රයේදී සැකසීමකට ලක් කිරීම ගතික වෙබ් අඩවිවල ගතික වෙබ් පිටුවල ස්වභාවයයි. එම සැකසීමෙන් පසු පරිශීලකට තොරතුරු පෙන්වීම සිදු කෙරේ. මෙසේ තොරතුරු ලබා ගන්නේ ෆෝරම හරහාය.
පහත ලෙස ෆෝරමයක් හඳුන්වා දේ කියලා ලියා ගන්න උදාහරණයක්. කොහොමද ෆෝම් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්නේ? ඒ කියන්න පුළුවන් ෆෝම් name quotation ඇතුලේ දාමු my form method get action action abc.php කියලා කියමු අපි ෆෝරමේ හඳුන්වා දෙන එකේ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ ඇට්‍රිබියුට් නැත්නම් උපලැකි. මේ ඇට්‍රිබියුට්ස් වලින් මොනවද වෙන්නේ? මේ උපලැකි වලින් මොනවද වෙන්නේ කියන එක අපි දැනගන්න ඕන එක එක ඒවා. හරි මේ උපලැකි වලින් මොනවද වෙන්නේ කියලා අපි හඳුනා ගන්නවා. හරි මේක ලියා ගන්නකො. මේ එක එක ඇට්‍රිබියුට් වලින් වෙන දේ දැනගත්තේ නැත්නම් ඕගොල්ලන්ට දැන් මේ ක්වෙස්චන් එකට එක්සෑම් එකේ මොන හරි කියයි. හැබැයි ඇත්තටම ඊළඟ අවුරුද්දේ එක්සෑම් එකේ ක්වෙස්චන් එකට කොහොමද ඔයාලා උත්තර ලියන්නේ? හරි නේද? හරි ඊට පස්සේ මේ එක එක ඒවායින් පැහැදිලි කරන එක ලියා ගන්න. ෆෝම් නේම් එකෙන් මොකද කරන්නේ? ෆෝම් නේම් එකෙන් හඳුන්වලා දෙනවා. හරි ෆෝම් නේම් එකෙන් හඳුන්වලා දෙනවා ෆෝම් එකට නමක්. name මොකක්ද එකෙන් කරන්නේ? ඊළඟට method වලින් මොකක්ද කරන්නේ කියන එක අපි දැනගන්න ඕන. ඊළඟට අපි දැනගන්න ඕන ෆෝම් එකේ action වලින් මොකක්ද කරන්නේ. තව තියෙනවා end type කියලා. end type වලින් මොනවද කරන්නේ? ඔය හතර අපි වෙන වෙනම දැනගන්න ඕන. මොකද ඒවයෙන් තමයි අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. සේවාදායකයාගේ හෝ ලාභියාගේ ෆෝරමය හඳුනාගෙන කේතකරණයට අවශ්‍ය උපදෙස් දීමට නමක් භාවිතා වේ. සේවාදායකයාට දත්ත යවන ආකාරය මෙයින් දැක්වේ. මේකෙන් තමයි සේවාදායකයාට අපිට දත්ත යවන විදිහ පෙන්වන්නේ. අපි get කියලා ලිව්වොත් අපිට පුළුවන් මේකේ URL එක නැත්නම් ඒකකාර සම්පත් නිශ්චායකය හරහා දත්ත යවන්න. get මගින් ඒකකාර සම්පත් නිශ්චායකය හරහා දත්ත යැවිය හැකි අතර post මගින් නොපෙනී රහසිගතව
වඩා සංවේදී දත්ත යැවිය හැකිය. එමෙන්ම get මගින් යැවිය හැකි දත්ත ප්‍රමාණය සීමා සහිතය. එය ඒකකාර සම්පත් නිශ්චායකයේ ඇති උපරිම දෙක වේ. හරි ඒකකාර සම්පත් නිශ්චායකයේ සාමාන්‍යයෙන් කැරක්ටර්ස් ගානක් තියෙනවා 1024ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ URL size maximum URL length ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් දැනට පාවිච්චි වෙන maximum එක බලන්න ඕන නම් හොඳම දේ තමයි Google කරන එක. maximum URL length. හරි browser එකෙන් browser එකට වෙනස් වෙන්න පුළුවන්. application එකකින් application එකට වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් maximum length එක වෙන්නේ 2048ක් characters. හරි 2048ක්. එතකොට මේ URL එකෙන් දත්ත යවනවා නම් යවන්න පුළුවන් උපරිම character ගාන ඒ URL එකේ support කරන දිග. 2048ම character යවන්න බෑ. මොකද URL එකටත් ප්‍රමාණයක් යනවනේ. ඒකාකාර සම්පත් නිශ්චායකයකට ප්‍රමාණයක්. ඒකාකාර සම්පත් නිශ්චායකයට ප්‍රමාණයක් යන හින්දා ඒකාකාර සම්පත් නිශ්චායකයට ප්‍රමාණයක් යන නිසා අපිට URL එකේ යවන්න පුළුවන් මුළු දත්ත ප්‍රමාණය තමයි 2048කට සීමා වෙන්නේ. ඉතින් ඒ හින්දා මම මෙතනදී වරහන් ඇතුලේ දාන්නම් 2048යි කියලා. හැබැයි මේක කාලෙන් කාලයට සහ browser එකෙන් browser එකට වෙනස් වීමට ඉඩ තියෙනවා. මේ කාලයේදී සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ මේක. මේක ඉදිරියේදී වැඩි වෙන්න ඉඩ තියෙනවා. හරි. එතකොට get මගින් යවුවොත් යන්නේ මේ URL එක හරහා. හැබැයි 2048 characters. post මගින් යවුවොත් රහසිගතව යන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇයි මේ රහසිගතව සංවේදී දත්ත කියලා කියන්නේ? password වගේ ඒවා get හරහා යවන්න බෑ. ඒවා යවන්න ඕන post හරහා. මොකද get හරහා යවනකොට URL එකේ පේනවනේ. දැන් මෙතන get හරහා අපි මොනවා හරි යවුවොත් දැන් මම මේකේ search කරනවා. හරි maximum URL length කියලා search කරනවා. query සමානයි maximum URL length. අර උඩින් යනවා. ඒක පේනවා. මෙතන get එක. get එකේ යද්දි මෙතන පේනවා. ඉතින් password එකක් මෙතන යවුවොත් මොකද වෙන්නේ? password එකක් මෙතන යවුවොත් බලන් ඉන්න අයට password එක මෙතන යනවා පේනවා. ඉතින් එහෙනම් get එකෙන් යවන්නේ නැහැ password. post එකෙන් යවුවොත් මෙතන පෙන්නන්නේ නැහැ. URL එකේ පෙන්නන්නේ නැහැ. ඒක තමයි post එකේ වාසිය. හරි. මොන get post දෙකේ වෙනස. post එකේ යවුවොත් URL එකේ පෙන්නන්නේ. අනිත් වැඩි දත්ත ප්‍රමාණයක් යවන්න පුළුවන්. පින්තූර වගේ යවන්න post එකේ. action. action කියලා කියන්නේ කුමන සේවා දායක පිටුවට සේවා දායක කියන සර්වර් අදාළ දත්ත යවේද යන්න මින් දැක්වේ. end type. ගොනු යැවීමට අවශ්‍ය වූ විට මෙය භාවිතා වේ. අනෙක් අවස්ථාවලදීද පෝරමේ ඇති දත්ත නිරූපණ ආකාරය පෙන්වීමට භාවිතා කළ හැකිය. ගොනු අපගත කිරීමේදී
enc type සමානයි multi-part form data ලෙස භාවිතා කෙරේ. ගොනු යැවීමට අවශ්‍ය වූ විට තමයි multi-part form multi-part කියන එක වචනේ sorry multi-part කියන එක වචන එකක් form data කියන එක වචන දෙකක්. ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් තමයි ගොඩක් කරාට මේ පාවිච්චි කරන්නේ. enc type එක නැත්නම් සාමාන්‍යයෙන් මේ attribute පාවිච්චි වෙන්නේ නැහැ. තව තියෙනවා attribute මීටරේ ගොඩක් තියෙනවා on click on submit වගේ event ඒ කියන්නේ javascript related ඒවා events මොන හරි සිද්ධ වෙනකොට වැඩ කරන්නේ ඒත් මූලිකව අපි පාවිච්චි කරන්නේ මේ attribute මේ උපලකි ලියලි අවසන්ද තාම ලියනවද ලියලි වරද තාම ලියනවා ඊළඟ ගැටලුව අපි ඊළඟ ගැටලුව බලමු මෙහෙම ආයෙ නම් අමතක වෙන්න බෑ දැන් ඔන්න මම කීප සැරයක්ම කියලා දීලා තියෙන්නේ 11 12 13 හරි 11 12 13 ප්‍රශ්න වලට උත්තර ටික එවන්න බලන්න chat එකෙන් එවන්න ඉස්සෙල්ලම 11 12 13 ප්‍රශ්න වලට උත්තර chat එකෙන් එවන්න හරි 11 වෙනි ප්‍රශ්නේදී කතා කරලා තියෙන්නේ මොකද්ද මූලිකව පරිශීලකයෙකු තමන්ගේ තනි සකසනය සහිත පරිගණකය පැතුරුම්පත් යෙදුමක් ආරම්භ කර නව පැතුරුම්පතක් නිර්මාණය කරයි. පැතුරුම්පත සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු තමන්ගේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය භාවිතා කර විශාල දත්ත සමුදායක් විවෘත කරයි. පැතුරුම්පත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු එහි සුරකී. ඉහතදී පරිශීලක විසින් මෙහෙම පද්ධති දී ඇති කවර අංග භාවිතා කරයිද? මේක අහලා තියෙන 2020 දී මිහා සමාන ප්‍රශ්නයක් අපි දැක්කා. අපි මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව බැලුවා කොහොමද කීපයක් ඕපන් වෙද්දී වෙන්නේ කියලා. පරිශීලකයෙකු තමාගේ තනි සකසනය සහිත පරිගණකය සිංගල් ප්‍රොසෙසින් කම්පියුටර් නව පැතුරුම්පත නිර්මාණය කරනකොට ඒක RAM එකට යන්නේ. ඒක RAM එකෙන් නිර්මාණය කරමින් ඉන්නකොට DBMS setting විශාල දත්ත සමුදායක් විවෘත කරනකොට විශාල කියන එක දීලා තියෙනවා. එහෙමනම් මේ දත්ත සමුදාය මුලින්ම අතත්්‍ය මතකයට virtual memory එකට ඇවිල්ලා ඒකෙන් පිටු කීපයක් තමයි අපේ අවශ්‍ය පිටු ටික තමයි හරි ඊට පස්සේ පැතුරුම්පත සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු ඒක සුරකී කියලා කියනවා. ඉතින් මේකෙදි මොනවාද වෙන්නේ කියලා දෙන්න. තරමක් විශාල දත්ත ප්‍රමාණයක් RAM එකටත් වැඩිය විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවනම් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ සිලබස් එක සහ ඕගොල්ලන්ගේ මතකය. ඕගොල්ලන්ගේ මතකයේ RAM එකක් වගේ ඕගොල්ලන්ගේ සිලබස් එක ලොකුයි. ඒතර සිලබස් එකෙන් ඔක්කොම ටික මතක නැහැ කියන්නේ මතක නැහැ. හැබැයි කීපයක් මතකයි. එතකොට කරන්නේ සාමාන්‍යයෙන් පිටු වශයෙන් අර ලොකු මෙමරි එකේ පිටු විදියට බෙදලා තියලා අපිට අවශ්‍ය පිටු අරගෙන බලන එක. ඉතින් ඒකට උදව් වෙනවා virtual memory එක. ඉතින් ෆයිල් සේව් කරන්න ඕන වෙනවා ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට්. context switching කියන්නේ අපිට ක්‍රියාවලි දෙකක් අතර මාරු වෙන්න අවශ්‍යයි. ක්‍රියායන දෙකක් අතර මාරු වෙන්න තියෙනවා. දැන් මෙයා කියන පැතුරුම්පත නිර්මාණය කර ඉන්නකොට ඒ අතරදී කළමනාකරණ පද්ධතිය ඕපන් කරනවා. එතකොට ක්‍රියාවලි දෙකක් ඒ අතර මාරු වෙනවා. ආයෙත් සේව් කරනවා. ආයෙත් ක්‍රියාවලි දෙකක් මාරු වෙනවා. ඉතින් එහෙනම් මේ තුනම භාවිතා කරන්න වෙනවා. පස්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. 12 වෙනි ප්‍රශ්නේ. ජාලගත දෘඩාංග උපක්‍රම සංවේදක සම්බන්ධතාවයන් සහ අවශ්‍ය මෘදුකාංග භාවිතයෙන් සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියන්නේ Internet of Things IoT Internet of Things කියලා කියන්නේ දෘඩාංග සම්බන්ධ වෙලා තියෙනවා සංවේදක මගින් පරිසරයේ තියෙන තත්ත්ව සංවේදනය කරනවා ඒ කියන්නේ ඔටෝමැටිකලි ලබා ගන්නවා සංවේදක මගින් දෘඩාංග මගින් තමයි ඒවා හසුරුවන්නේ ඒ වගේම සම්බන්ධතාවය ඒ අතර ඒ දෘඩාංග කොටස් අතර සමහරට මොබයිල් ෆෝන් එකට අන්තර්ජාලයට
සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සම්බන්ධතාව වලින් තමයි ඒක කරන්නේ. එතකොට ඒවට අවශ්‍ය මෘදුකාංගත් යොදාගෙන IoT environment සාරද්‍රව්‍ය අන්තර්ජාලයක් හදලා තියෙනවලු. සාරද්‍රව්‍ය අන්තර්ජාලය පිළිබඳ කවර වගත්ත සත්‍ය වේද? IoT Internet of Things. ඕගොල්ලොත් පාවිච්චි කරනවා. දැන් අර ස්මාර්ට් කියලා කිව්වේ ස්මාර්ට් වොචස් ඔයාලා ළඟ තියෙනවනේ, ස්මාර්ට් ෆෝන් ඔයාලා ළඟ තියෙනවනේ, ඔයාලා IoT. ස්මාර්ට් වොචස් IoT, ස්මාර්ට් රින් IoT. සාරද්‍රව්‍ය අන්තර්ජාලයේදී රුඩාංග සහ සම්බන්ධතා කියන්නේ ස්මාර්ට්. ස්මාර්ට් කොටස් පාවිච්චි කරන IoT Internet of Things. උදාහරණයක් විදිහට ඕගොල්ලෝන්ට පුළුවන් නම් ගෙදර උෂ්ණත්වය පාලනය කරන්න මොබයිල් ෆෝන් එකෙන් ඒක IoT. ඕගොල්ලන්ට පුළුවන් නම් ගෙදර ආපු විසිටර්ස්ලා කවුද ආපු විසිටර්ස්ලා එනකොට කවුද ආවේ කියන එක බලන්න ඇනලයිස් කරන්න ඔටෝමැටිකලි. ඒක IoT. ඕගොල්ලන්ගේ මොබයිල් එකට පුළුවන් නම් ඕගොල්ලන්ගේ කටහඬ අඳුර ගන්න IoT. හරි. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඔයාලගේ හાર્ට් බීට් ඒ වගේ ඩීටේල්ස් මොබයිල් ෆෝන් එක හරහා නැත්නම් ඊමේල් එක කරහා බලා ගන්න. ඒවා IoT. ඉතින් මොනවද සත්‍ය වෙන්නේ කියලා අහලා තියෙනවා. සෑම IoT උපක්‍රමයක්ම හෝ අයිතමයක්ම UTP රැහන් මගින් සම්බන්ධ වී යුතුයි නෑ. එහෙම නෑ. Wi-Fi වලින් හරි සම්බන්ධ වෙන්න. සම්බන්ධ වීමයි අවශ්‍යයි. UTPම වෙන්න ඕන නෑ. Unshielded distance එකම වෙන්න ඕන නෑ. Wi-Fi wireless උනත් කමන්නේ. Fiber උනත් කමන්නේ. IoT පිහිටුමක ඇති කිසියම් අයිතමයක් මෙහෙයුම අක්‍රිය වූ විට සමස්ත IoT පද්ධති පිහිටීම වසා දෙමෙනු ඇත. හරි මොකක් හරි මෙහෙ එකක් IoT වල එක් කොටසක් ෆේල් වුණොත් අනිත් මුළු IoT එකම වහලා දමන්න ඕන කියලා දෙයක් නෑ. සමහරට කොටසක් අක්‍රිය වුණත් සමහර අවස්ථාවලදී ඉතුරු කොටස් වලට වැඩ කරන්න පුළුවන්. හරි එහෙනම් කොටසක අක්‍රිය වීමක් මගින් පද්ධතියම අක්‍රිය වෙනවා කියන එක ඒක ඇත්ත නෙමෙයි. ඕකේ ඊළඟට තියෙනවා IoT පරිසරයක් දුරස්ථව අධ්‍යයනය කිරීම සහ පාලනය කිරීම සිදු කළ හැකිය නේද? නොහැක නේද? නොහැක නෙමෙයි හැකි. IoT ඉතින් Internet of Things කියන්නේම ඒකම තමයි. වෙන තැනකින් නම් දුරස්ථව පාලනය කරන්න පුළුවන්. IoT පිහිටුමක ඇති setup පිහිටුවීමක නවීන සූරු දුරකථන සම්බන්ධ කර නොහැක නෙමෙයි හැකියනේ. IoT වලට ෆෝන් සම්බන්ධ කරන්න පුළුවන්. 5 IoT පිහිටුමක ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාලයක් සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය නොවේ. Internet of Things වලට ඉන්ටර්නෙට් ඕන නැහැලු. ඇත්තද බොරුද? මොකද ඔයාලා හිතන්නේ? හිතන දෙයක් කියන්නේ Internet of Things වලට ඉන්ටර්නෙට් ඕන නැද්ද? ජයනි ලසින්දු ඕනේ නේද? Internet of Things වලට ඉන්ටර්නෙට් ඕනේ. ඕනේ. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. හරි ඒක ඇත්ත. ඉන්ටර්නෙට් ඕන තමයි අත්‍යවශ්‍ය නැහැ. ඊයේ මොකද එහෙම කියන්නේ? Internet of Things කියලා කියනවා පුතේ network අපි හිතමු ඉන්ටර්නෙට්ම ඕන නැහැ. ජාලයක් තිබ්බනම් ඇති. ඒ ජාලය හරහා අපි හිතමු අපේ ගෙදර ඇතුලේ තියෙනවා IoT device එකක්. අපිට පුළුවන් මොබයිල් ෆෝන් එකකින් Wi-Fi හරහා ඉන්ටර්නෙට් නැතුව ඉන්ටර්නෙට් යූස් කරන්නේ නැතුව Wi-Fi කියන්නේ wireless fidelity නේ local area network එකක් වුණත් Wi-Fi වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට පුළුවන් Wi-Fi වලින් ගෙදර ඇතුළේම තියෙන සමහරට බල්ලට කැම දාන සිස්ටම් එකක් තියෙනවා. අපි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් නැහැ. හැබැයි ගෙදර ඇතුලේ තව තැනකට සම්බන්ධ වෙනවා Wi-Fi වලින්. ජාල සම්බන්ධතාව අවශ්‍යයි. අන්තර්ජාලය අත්‍යවශ්‍ය නැහැ. ජාල සම්බන්ධතාව අත්‍යවශ්‍යයි. හැබැයි අන්තර්ජාලය අත්‍යවශ්‍ය නැහැ. අන්තර්ජාලය තියෙනවා ගොඩක් ඒවට. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යයි. අත්‍යවශ්‍ය. එහෙනම් උත්තරේ වෙන්නේ පස්වෙනි එක තමයි. උත්තරේ වෙන්නේ පස්වෙනි. අත්‍යවශ්‍ය නොවේ කියලා තියෙන එක හරි. අත්‍යවශ්‍ය නොවේ. ඕනේ අත්‍යවශ්‍යම නැහැ. මොකද ජාලගත සම්බන්ධතාවයක් තිබ්බොත් ඉන්ටර්නෙට් නැතත් ක්‍රියාත්මක කරන්න පුළුවන් IoT devices තියෙනවා. ජාලගත සම්බන්ධය තමයි අවශ්‍ය. ඉන්ටර්නෙට් නෙමෙයි. හරි ඊළඟ එක 13 පහත කුමකින් කාර්යබද්ධ නොවන අවස්ථාවයක් දැක්වේද කියලා. පහත කුමකින් කාර්යබද්ධ නොවන අවස්ථාවක්
රූපයක් තමන්ගේ පැතිකඩ ඡායාරූපය ලෙස පද්ධතියකට උඩුගත කිරීමට පරිශීලකයට අවස්ථාව තිබිය යුතුයි. අත්‍යවශ්‍ය දෙයන්නේ ඒක කාර්යබද්ධයි. අත්‍යවශ්‍ය දේවල් කාර්යබද්ධයි. පිටවීම පරීක්ෂාවේදී බදු අනුපාතය ඇතුළත් නිවැරදි වාර්ණා අගය ගණනය කළ යුතුයි. ඒකත් ඉතින් ඕනද? පිටවීමේ පරීක්ෂාවකදී අදාළ බදු අනුපාතය ඇතුළත නිවැරදිව වාර්ණා අගය ගණනය කිරීම. ඒක සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකත් ඕන. අත්‍යවශ්‍ය දෙයක්. පරිගණකයේහි සේවා පැවැත්ම සර්විස් අවైలබිලිටි 99.99ක් සපුරාලිය යුතුයි. මේක අඳුරගන්නේ මෙහෙමයි. කාර්යබද්ධ අවශ්‍යතාව කියලා කියන්නේ මේ පද්ධතියෙන් අපි බලාපොරොත්තු වෙන දේ. ඒතකොට මේ පද්ධතියෙන් බලාපොරොත්තු වෙන දේවල් වලට පනවන සීමා කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියලා කියනවා. ඒ කියන්නේ අපිට ඕන ඉන්ටර්ෆේස් එකක්. අපි කියනවා අපිට ඕන අතුරු මුහුණක්. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවය. මේ ලබා දෙන අතුරු මුහුණත පරිශීලකට මිත්‍රශීලී වෙන්න ඕන. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ඊළඟට අපිට ඕන ඉන්වොයිස් එකක්. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවය. අපිට ඉන්වොයිස් එක තප්පර 2කින් ඕන. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. අපිට ඕන සේවා පැවැත්ම. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවය. අපිට ඕන සේවා පැවැත්ම 99.99.9ක සේවා පැවැත්ම. ඒක කාර්යබද්ධ නොවන. එහෙමනම් C පමණයි පිළිතුර වේ. උත්තරය 13ට 3. හරි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ බලන්න. 14 වෙනි ප්‍රශ්නේ උත්තර දෙන්න පුළුවන් කියලා බලන්න. කියවල 14 වෙනි ප්‍රශ්නේ. මොකක්ද උත්තරය?